මා දයාබර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපිට තවත් අවස්ථාවක් දී තිබෙනවා ශුද්ධ ලේවිල ඉගෙන ගන්නට. ඔබ දන්නවා අපි සෑම සතියකම විශේෂයෙන් සෙනසුරාදා දවසේ උන්වහන්සේ ලෝකයට දී තිබෙනා වූ සියලු ජාතීන්ට ගෝත්‍රයන්ට භාෂාවන්ට සෙනගට දී තිබෙන අවසාන කැඳවීම, අවසාන පණිවිඩය, අවසාන අනුතුරු ඇඟවීම අපි ඉගෙන ගනිමින් සිටිනවා. අපි එල්ලා තියෙනවා 17 වන දේශනයට. සති 16ක් පුරාම මේ ශුද්ධ සත්‍යතාවය අපි ඉගෙන ගනිමින් සිටිනවා. පණිවිඩ 3යි. එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ අපිට හම්බෙන්නේ පණිවිඩ 3යි. හැබැයි මේ පණිවිඩ 3 තුල තිබෙනා වූ ඒ ශුද්ධ ලිවිල්ලේ විශේෂයෙන් පණිවිඩ තුල තිබෙනා වූ 3 තුල තිබෙනා වූ ගැඹුරු අර්ථය වචනයක් ගානේ අපි ශුද්ධ ලිවිල්ල තුලින් දැනගෙන ගන්නවා. අපි උන්වහන්සේ ස්තුතිවන්තයෙ උන්වහන්සේ මේ සියල්ල අපිට එල්දරව් කර දී තිබෙම ගැන. ඔබට මතක ඇති අපි පළවෙනි දේශනය ආරම්භ කළා. විශේෂයෙන් මම ඔබගෙන් ඉල්ලනවා මේ දේශනයට පළවෙනි දවස නම් ඔබ මේ දේශනයට අහුම්කම් දෙන්න. මේ දේශනය ආරම්භන්නේ ඔබගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. අපේ YouTube channel එක තිබෙනවා Sinhala Gospel Ministry. ඊළඟට අපේ website එක තියෙනවා singalagospelministry.org. නැත්නම් අපේ Facebook පිටුව තියෙනවා Sinhala Gospel Ministry. ඔබට පුළුවන් මේ ස්ථාන තුනෙන් මේ සියලුම දේශනයන් විශේෂයෙන් මගේ වෙබ් පිටුව ඉතාම පහසුයි. ඔබට මම හිතන්නේ මම උත්සාහ කරන්නම් ඔබට මේ වෙබ් පිටුව යන්න ඕන ආකාරය මම හිතන්නේ මෙතන දැම්මොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔබ ටයිප් කරන්න ඕනේ singalagospelministry.org කියලා. එතකොට ඔබට පේනවා මගේ වෙබ් පිටුවට. ඊළඟට ඔබ යන්න ඕන දේශනයන් කියන ටැබ් එක ක්ලික් කරපුවම ඒ මාතෘකාව ක්ලික් කරපුවම ඔබට පේනවා එළිදරව් පොත. එළිදරව් පොත කියනවා මේ ටැබ් එක ක්ලික් කරපුවම ඔබට පුළුවන් පල්ලහැට යන්න. ඔබ පල්ලහැට ගියොත් ඔබට සොයා ගන්නට හැකියාවක් තිබෙනවා. මේ එළිදරව් පොත සම්පූර්ණයෙන්ම මම සම්පූර්ණම උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව එල්දරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ සිට 22 වෙනි පරිච්ඡේදය දක්වා ශුද්ධ ලියවිල්ල තුලින් වෙන කොහෙවත් නෙවෙයි, මගේ අර්ථකථන නෙවෙයි, ශුද්ධ ලියවිල්ල තුලින් සෑම පරිච්ඡේදයක්ම සෑම කොටසක්ම ඊටමත් පැහැදිලිව ඊටමත් සවිස්තරාත්මකව ශුද්ධ ලියවිල්ල තුලින් බයිබල් පද අරගෙන තහවුරු කර තිබෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට මේදී මුලාවක් අසත්‍යයි කියලා කියන්නට බැරි ආකාරයට ශුද්ධ ලියවිල්ල තුලින් සෑම පරිච්ඡේදයක්ම තහවුරු කර තිබෙනවා. ඊළඟට ඔබට ගියොත් එන්න මේ කොටස තමයි අපි විශේෂයෙන් එල්දරව් 14 වෙනි පරිච්ඡේදයට අදාළ දේශනේ 17 වෙනි දේශනයට අපි ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා ඔබට පේනවා ඇති සෑම දේශනයක්ම මම උන්වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම ඇතුව වෙබ් පිටුවේ තිබෙනවා. ඒ නිසා පිළිවෙලට ඔබට පුළුවන් මේ සියලු දේශන වලට අහුම්කම් දෙන්න. මොකද ඒක ඉතාම වැදගත්. ගැලවීමට අදාළ ප්‍රධානතම කාරණේ අපි ඉගෙන ගන්න. මොකද මේක ඔබටත් මටත් උන්වහන්සේ දී තිබෙන අවසාන කැඳවීම. මීට පසුව ඔබට කැඳවීමක් නැහැ. මොකද එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ මුළු ලෝකයේ ඉන්නා වූ සියලුම ඔබ මොන ජාතියකට මොන ආගමකට මොන භාෂාවක් කතා කළත් ඔබට ලැබෙන අවසාන කැඳවීම සහ අවසාන අනුතුරු වැඟවීම. ඔබ මේක සුළු කරනවා නම් මේ දේශන ප්‍රතික්ෂේප කරනවා නම් මතක තියාගන්න ඔබට තවත් වෙන විකල්පයක් නැහැ. ඔබට තිබෙන්නේ එක්කෝ සදාතන ජීවනයේ. මොකද මේ සදාතන ජීවනයේ පණිවිඩය සදාකාලික සුභාරංචි. එහෙමයි පළවෙනි දූතයා කෑ ගහලා කියන්නේ සදාකාලික සුභාරංචියක් රැගෙනයි මේ දූතයන් තුන්දෙනා එන්නේ. මේ සුභාරංචිය මේ පණිවිඩ තුන තුල සුභාරංචිය තිබෙනවා. මේ සුභාරංචිය මොකක්ද කියන දේ හරියාකාරව හඳුනා ගන්න ඕන. අපි ඉගෙන ගත්තා පළමු දූතයා අඬ ගහනවා. මුළු සේනකටම කැඳවනවා දෙවියන් වහන්සේට බය වෙලා උන්වහන්සේට ගෞරව දෙන්න කියලා. බහුතර සෙනග මේ ලෝකේ ඉන්නව බොහෝ බහුතර ජන කොටස ක්‍රිස්තියානිය තුල පවා දේව බය කියන දේ අඳුරන්නේ නැහැ. දෙවියන් වහන්සේට ගෞරව දීම කියන දේ අඳුරන්නේ නැහැ. විනිශ්චයක් ගැන කිසිම අවබෝධයක් නැහැ. ඊළඟට උන්වහන්සේ බලාපොරොත්තු වෙන මේ පළමු දූතයාගේ පණිවිඩය මම විස්තර කරන්න ඔබට සාරාංශ කරන්නේ. අහසත් පොළොවත් මුහුදත් මේ උතරන් වහන්සේට නමස්කාර කරන්නේ නැහැ ක්‍රිස්තියානි අය. පැහැදිලිව කියන්නට ඕන. ඒ මැවිල්ලට නමස්කාර කරනවා. මැවුම්කාරයන්ට කියාගෙන ඒ නමස්කාර කරන්න මැවිල්ලට. මොකද ඔබ පැහැදිලිව දන්න දෙයක්.
ඒසව් සහ යාකෝබ් දෙන්නම පූජාව ඔප්පු කරා. නමුත් දෙවියන් වහන්සේටයි කියාගෙන තමයි පූජාව ඔප්පු කරේ. නමුත් යාකෝබ්ගේ සමා වෙන්න කායින් සහ ආබෙල්, ඒසව් සහ යාකෝබ් නෙවෙයි, සමා වෙන්න කායින් සහ ආබෙල් මේ දෙදෙනාම පූජාව ඔප්පු කරා. දෙදෙනාම දෙවියන් වහන්සේට පූජාව ඔප්පු කරේ. නමුත් ආබෙල්ගේ පූජාව පමණයි පිළිගත්තේ. කායින්ගේ පූජාව ප්‍රතික්ෂේප කරා. ඔබට ඕන විදියට, ඔබට කැමති විදියට, ඔබට පහසු දවසේ උන්වහන්සේට නමස්කාර කරන්න බෑ. උන්වහන්සේ නමස්කාරය සඳහා උන්වහන්සේත් එක්ක සහභාගීකම් පවත්වන්නට ස්ථාපිත කරපු දවසේ උන්වහන්සේ නමස්කාර කළොත් ඒ නමස්කාරය උන්වහන්සේ පිළිගන්නේ. මේ වචනේ පැහැදිලිව කතා කරනවා. ව්‍යවස්ථාව කඩ කරන තනත්තාගේ යාඥාව පවා උන්වහන්සේට පිළිකුලක් කියන කාරණේ. ඒ නිසා පැහැදිලිව මේක හරි ඍජු පණිවිඩ. මේවා රිදෙනවා, මේවා දැනෙනවා, මේවා හිතට පසාරු කරගෙන යනවා. සුද්ධ ලියවිල්ල දේව වචනේ ආකාරයි පසාරු කරපු නිසා තමයි මේ ආකාරයෙන් ඔබට මේ සුද්ධ සත්‍යතාවයන් ගෙනෙන්න මාව පොළඹුණු ලැබී. ඒ නිසා සුද්ධ ලියවිල්ලට අපිට සුද්ධ ලියවිල්ලට ඉඩ දෙන්න ඕන. අපේ සිත්වලට කතා කරන්න, අපේ හිත පාරවන්න, අපිට අනින්ට, අපිව අවදි කරන්න සුද්ධ ලියවිල්ල මේ සුද්ධ පණිවිඩට අපිට දෙන්න ඕන. ඒකයි උන්වහන්සේ ඔබට මගට බලාපොරොත්තු වෙන්නේ. පළමු දූතයාගේ පණිවිඩය අපි සවිස්තරාත්මකව ඉගෙන ගත්තා. දෙවෙනි දූතයාගේ පණිවිඩය අපි සවිස්තරාත්මකව ඉගෙන ගත්තා. දෙවෙනි දූතයාගේ පණිවිඩය අපි ඉගෙන ගන්නකොට අපි බබිලෝනිය ගැන ඉගෙන ගත්තා. ඔබට මතක ඇති. ඒ බබිලෝනිය ගැන කතා කරනවා වෙනත් ආකාරයකින් මුර්ගියෙක්ගෙන් කතා කරනවා එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ. අපි ඒකත් හරි ලස්සනට එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා කතා කරන්නේ මේ බබිලෝනිය ගැන කියන කාරණේ අපි හරි ලස්සනට දානියල් 7 වෙනි පරිච්ඡේදයෙන් තහවුරු කරගත්තා. ඒක සහෝදර සහෝදරිය අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. මේ සියල්ල උන්වහන්සේ අපට එල්දරව් කර දීම ගැන. දෙවෙනි දූතයා කෑ ගහලා කියනවා බබිලෝනිය වැටි ගිහිලා තිබෙනවා. ඇයි? පළමු දූතයාගේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන නිසා. දේව බය කියන දේ හඳුනන්නේ නැහැ. දෙවියන් වහන්සේට බය නැහැ. දෙවියන් වහන්සේට ගෞරව දෙන්නේ නැහැ. උන්වහන්සේගේ විනිශ්චය සුළු කර සිතනවා. අහසත් පොතත් මූදත් මැව් තරන් වහන්සේට කතෝලික සභාව ඇතුළුව බහුතර ක්‍රිස්තියානිය නමස්කාර කරන්නේ. ඒ නිසා ඒ අය අදහිල්ලෙන් වැටි ගිහිලා තිබෙන බව. ඒ අයට සීපත් කරන්නට, ඒ අයව ඇහැරවන්නට, ඉන්න මර නින්දෙන් ඇහැරවන්නට මේ සුද්ධ පණිවිඩය ගෙනෙනවා. උන්වහන්සේ මේ දේවදූත පණිවිඩ තුන ගෙනෙනවා. අපිට තවත් අපි කියනවා කම්ෆර්ට් සෝන් එක. නැත්නම් අපිට තවත් අපේ සැප පහසු වාතාවරණයක් තුළ ජීවත් වෙන්න හැකියන්නේ. අපේ සිත් ඉරාගෙන අපි ඉන්නේ කොහෙද? අපි මොනවද කරන්නේ? අපි নমස්කාරේ ස්වාමීන් වහන්සේට එසේනවද නැද්ද කියන දේ සෝදිස්සි කර බලමින් මේ කාල සුද්ධ ලීවිලට එකගද මේ කරන নমස්කාරය කියන කාරණේ සොයා බල සත්‍යතාවය තුළ ජීවත් වූ සත්‍යතාවය උන්වහන්සේට ආත්මින්ද සදාකමින්ද নমස්කාර කිරීමයි කිරීමේ කාලය මේ පෙළ එළඹලා තිබෙන්නේ. ඒ නිසා නාස්තිකරන්ට කාලයක් අපිට තවත් ඉතුරු වෙලා නැහැ. මොකද පැහැදිලිව දෙවියන් දූතයා අනුතරංග වුණා බබිලෝනිය වැටි ගිහිලා තිබෙනවා. පළමු දූතයාගේ පණිවිඩය ප්‍රතික්ෂේප කරනව සියලු දෙනාම ඇදහිල්ලෙන් වැටි ගිහිලා තිබෙනවා. ඒක සහෝදර දැන් අපි වෙලා තිබෙනවා තුන්වන දූතයාගේ පණිවිඩයට. අපි ගිය සතියේ තුන්වන දූතයාගේ පණිවිඩය අපි ටිකක් ඉගෙන ගත්තා. ඒ තුන්වන දූතයාගේ පණිවිඩයේ පළමු දූතයාගේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන අයට ලැබෙන්න යනවා ওই මහත් වූ භයානක වූ දඬුවම ගැන අපි ටිකක් ඉගෙන ගත්තා. ඔබට පේනවා ඇති 17 වන දේශනේ අද දවසේදී ඔබ ඉදිරියේ තබන්නේ බබිලෝනිය ගැන අපි හඳුනාගත්ත කවුද කියලා. ඊළඟට සුද්ධ වූ දූතයන් ඉදිරියේ බැටළු පැටවුන් ඉදිරියේ ඒ බබිලෝනියට තබා තිබෙනා විපාකයේ දඬුවම පැහැදිලිවම ඔබට පේනවා ඇති. ඒ තුන්වන දූතයාගේ පණිවිඩය තුල අපිට මේ දඬුවම හම්බ වෙනවා. ඒ නිසා තමා දයාවර සහෝදර සහෝදරිය ඔබට මේ ආකාරයෙන් ඊටමත් ආදරෙන් සහ ඕනෑකමින් ඔබට කතා කරන්නේ. මොකද ඒකට හේතුව ඔබටත් මටත් තවත් විශේෂයෙන් තවත් අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. මේක ඔබට ලැබෙන අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ හෙට අපි ජීවත් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඔබගෙන් කාරණේක ඉල්ලනවා. මේ කරතිබෙන්නා වූ සති 16ක් පුරාම පහුගිය සති 16 පුරාම කරතිබෙන්නා මේ සියලු දේශනයන් වලට හොදාකාරව සාවධානව වහුම්කන් දීලා ඔබට පුළුවන් ඔබට ගැටලුවක් තිබෙනවා නම් ඒ දේශනයන් නරඹන අවස්ථාවේදී
ශ්‍රවණය කරන අවස්ථාවේදී ඔබට ඒ තුල යම් ගැටලුවක් තිබෙනවා නම් මගේ වෙබ් පිටුවට යන්න පුළුවන් www.singalagospelministry.org ගිහිල්ලා ඔබ chat box එකක් තිබෙනවා. එතනින් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය කරන ඒ පණිවිඩය මට දෙන්න. මගේ ෆෝන් එකට ඒ මැසේජ් එක එනවා. එතකොට මට පුළුවන් ඔබ පෞද්ගලිකව සම්බන්ධ වෙලා ඔබට දේ වචනය තුලින් ඒ ප්‍රශ්න निराකරණය කරගන්න. බොහෝ දෙනෙක් මේ කාරණයට පෙළඹිලා තිබෙනවා. විශේෂයෙන් එය සුදු ලේවිල්ලේ සත්‍යතාවයේ සොයමින් තව පිපාසයෙන් යුක්තව මේ සුදු සත්‍යතාවයට කීකරු වීම ගැන අපි දෙවන වහන්සේට සතුටුවන්ත වෙනවා. දැන් සහෝදර සහෝදරිය දැන් අද දවසේදී අපි මේ තුන්වන දූතයාගේ පණිවිඩයේ දෙවෙනි කොටසට අපි ඇතුල් වෙන්නට යනවා. පළවෙනි කොටස අපි ගිය සති ඉගෙන ගත්ත අනුතුරු අඟවීමේ පණිවිඩය. දෙවෙනි කොටස අපිට හම්බ වෙනවා ඒ දඬුවම පිළිබඳව. අපි හරි අකමැති දෙයක් තමයි මේ දඬුවම ගැන කතා කරන්නේ. අපි හරිම අකමැති දෙයක් තමයි දඬුවම ගැන කතා කරන්නේ. ගොඩාක් මට සමහර වෙලාවට චෝදනා කරනවා ඇති මේ මිනිස්සයා කතා කරන්නේ භයානක නැත්තම් ඒ තර්ජනාත්මක දේව වචනේ සදාන් කරනවා සරදම් මේ පණිවිඩ නේද මේ මිනිස්සයා ගෙරන්නේ කියන කාරණේ කරන්න දෙයක් නෑ දයාවට සහෝදර. මොකද කාලය කෙටි, කාලය නාස්ති කරන්න කාලයක් නෑ. එදා දෙවියන් වහන්සේගේ සෙනඟ කරා වූ මේ මහත් වූ අපරාධය, මහත් වූ ඒ විශේෂයෙන් ඊශ්‍රායල් සෙනඟ කළා වූ ඒ පාපිෂ්ඨකම්, පිළිකුල්කම් ගැන එදා දිවසිවරු නැත්තම් දෙවියන් වහන්සේගේ සේවකයන් කතා කරන්න අතරේදී ඔවුන්ට නිඳා කළා, අපහාස කළා, ඔවුන්ට පහර දුන්නා, ඔවුන්ට වද හිංසා කළා. මේක තමයි ස්වභාවය. මොකද මිනිස්සු හැමතිස්සෙම ආස ප්‍රියමනාප පණිවිඩ අහන්නට. නමුත් මතක තියාගන්න මේක කාලය නොවේ. හිතට නැත්තම් ආශිර්වාද නැත්තම් කොහොමද කියන්නේ ඒකට? ඒක අපේ හිත ප්‍රිය කරන පණිවිඩ අහන්නට කාලය නෙවෙයි. අපිව සෝදිසි කර බැලීමේ කාලයටයි අපි එළඹ තිබෙන නිසා අපි යම් පාඩමට විශේෂයෙන් මේ දේශනයට අපි ඇතුල් වෙන්න යනවා. තුන්වෙනි දූතයාගේ පණිවිඩය ගැන අපි ඉගෙන ගන්න යනවා. මේ පණිවිඩය තුළ තිබෙනා වූ ඒ දඬුවම පිළිබඳව අද බෞද්ධ ක්‍රිස්තියානිය තුළ බොහෝ වැරදි ඉගැන්වීම්, වැරදි ආකල්ප. මොකද අපි කියන්නේ ගොඩාක් අය මේ බයිබල් පාඨය කියවපු අපි කියනවා සර්ෆේස් එක ටච් කරනවා කියලා. නැත්තම් මේ මතු පිටින් අල්ලගෙන තමයි මේ නිගමනයන් වලට අද ක්‍රිස්තියානිය තුල ඇවිල්ලා තිබෙන නිසා මේ කාරණේ පිළිබඳව අද දවසේදී අපි පැහැදිලි කර ගන්නට යන නිසා අපි උන්වහන්සේට බාරයමු. මොකද සියල්ල පැමිණෙන්නේ ඉහළින් උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව කිසි දෙයක් කරන්න අපිට හැකියාවක් නැහැ. අපි උන්වහන්සේට මේ මොහොතේදී බාර වෙලා උන්වහන්සේගෙන් බලය, ශක්තිය, මඟ පෙන්වීම, සුද්ධාත්ම මඟ පෙන්වීම ඉල්ලමු. අපිට මඟ පෙන්වන්නට කියලා. අහසත් පොළොවත් මා පාලනය කරන්නා වූ ආදරමංකාර දීපයන්ණී සබත් දවසේ ස්වාමියාණෙනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපිට මේ දුන්නා අවස්ථාව ගැන. සිදෝපයන්ණී අපි සූදානම් ඔබ වහන්සේගේ වචන ඉගෙන ගන්නට අපිට මඟ පෙන්වන්න, අපිට උගන්වන්න. සුද්ධාත්ම බලයෙන් ඔබ වහන්සේ පොරොන්දුලා තියෙනවා. ඔබ වහන්සේගේ කැමැත්ත කරන දරුවන්ට, ඔබ වහන්සේගේ ශුද්ධ ආඥාවන්ට කීකරුව ජීවත් වෙනා දරුවන්ට ඔබ වහන්සේ පූර්ණ සත්‍ය කරා මඟ පෙන්වන බවට ඔබ වහන්සේගේ පොරොන්දුවේ ප්‍රකාරයට අපිට ඒ පොරොන්දුව ඔබ වහන්සේ ඉෂ්ට කර දී තිබෙනවා. ඒ නිසා අපිට උදව් කරන්න පියන්නේ මේ සුද්ධ සත්‍යතාවයේ තේරුම් ගන්නට. විශේෂයෙන් ඒ ඔබ වහන්සේ අපට දී තිබෙනා අවසාන අනුතුරු ඇඟවීම තේරුම් අරගෙන මේ කාරණේ තිබෙනා බරපතලකම තේරුම් අරගෙන අපි අපිව සෝදිසි කර ගනිමින් අපේ දුර්ලභකම් වලින්, පාපිෂ්ඨකම් වලින් ඈත්වල තෘෂ්ණාවන්ගෙන් ඈත්වලා ඔබ වහන්සේගේ ගිවිසුමට ඇතුළලා ඔබ වහන්සේගේ රාජ්‍යයට සූදානම් වෙන්න මේ සුද්ධෝ පණිවිඩය අපේ ජීවිතේ ආශිර්වාදයක් කරන්න කියලා ලෙමින් මා කතා කරනවා මාත් අසන්නව රමන්නව සියලු දෙනාගේ ජීවිතත් බාර කරන්න කැප කරන්නේ යේසුස් වහන්සේගේ අතිශුද්ධම ප්‍රේමණීය නාම සාමය. සහෝදර සහෝදරිය මම ඔබට ප්‍රකාශ කළ අද දවසේදී අපි කතා කරන්නට යන්නේ බබිලෝනිය නැත්තම් මේ අපි කෙලින්ම කියනවා නම් රෝමානු කතෝලික සභාව ඇතුළු ඒ වැටි ගියා වැදිල්ලෙන් වැටි ගියා ඒ ක්‍රිස්තියානියට ලැබෙන්න යනා වූ දෙවියන් වහන්සේ විසින් සූදානම් කර තිබෙනා වූ නොහැරෙන්නා වූ සෙනඟට, නොගැලවෙන්නා වූ සෙනඟට හිත තද කරගනිමින් මේ සුද්ධෝ පණිවිඩය වලට කීකරු නොවන්නා වූ, අකීකරු වෙන්නා වූ තමන්ගේ කන් හරවා ගන්නා වූ අයට ලැබෙන්න යනා වූ දඬුවම පිළිබඳව අද දවසේදී අපි ඉගෙන ගන්නට යනවා. මම ඒකයි කිව්වේ මේක සමහර වෙලාවට නීරස වෙන්න පුළුවන්. සමහර අයට ඒක
භයානක පණිවිඩයක් වෙන්න පුළුවන්. නමුත් දයාවරසව මේවා අපි තේරුම් ගත යුතුමයි. ප්‍රියදර මිතුරු අපි මේ කාරණා තේරුම් ගත යුතුයි. මොකද මේකේ භයානකකම මේකේ බැරෑරුම්කම තේරුම් ගන්න කොහොමන දුරට ඔබ තේරුම් ගන්නවද? එවමන දුරට ඔබට හැකියාවක් ලැබෙනවා. ඔබ ඉන්නා වූ මුලාවෙන්, ඔබ ඉන්නා වූ මිත්‍යාවෙන්, ඔබ ඉන්නා වූ අන්ධකාරයෙන් ගැලවිලා ආලෝකයේ වෙතට එන්නට. දැන් අපි අපේ පණිවිඩයට අපි යමු වෙමු. දැන් ඔබට පේනවා ඇති අපි පෞද්ගලික සතිය තුළ අපි ඉගෙන ගත්තා කොමක්ද? අපි ඉගෙන ගත්තා ඒ තුන්වෙනි දූතයාගේ පණිවිඩයේ තිබෙනා වූ ඒ කාරණේ තමයි එතන කියනවා. ඔබට මතක ඇති එවිට තුන්වෙනි දේවදූතෙක් මහා හඬෙන් මෙසේ කිව්වේ එල්තරව 17 වෙනි පරිච්ඡේදයේ ඔබට හම්බෙනවා 9 සිට 11 දක්වා යමෙක් මතක තියාගන්න නමස්කාරය පිළිබඳ ප්‍රශ්නයක්. ඔබ දන්නවා මේ වන විට බොහෝ මේ මුර්ගයාගේ ලකුණ පිළිබඳව බොහෝ අර්ථකථන දෙනවා මුර්ගයාගේ ගන්න පිළිස. නමුත් අප මතක තියාගන්න ඕනේ සුදු ලියවිල්ලට අනුව ඒ සියල්ල සාවද්ද ඉගැන්වීම්, වැරදි ඉගැන්වීම්, බොරු ඉගැන්වීම්, ඒවා නපුරාගෙන එන්නා ඉගැන්වීම් සත්‍යතාවයෙන් මනුෂ්‍යයන්ව ඈත් කරන්නට, මනුෂ්‍යව විවුල් කරන්නට, ඉතුරුව විවුල් කරන්නට ගෙනන්නා ඉගැන්වීම්. සුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන දේ තේරුම් ගත යුත්තේ සුද්ධ ලියවිල්ලෙන්. වෙන කොහෙන්වත් නෙවෙයි. මනුෂ්‍ය විඥාණයෙන්වත් සයන්ටිස්ට්ලාගෙන්වත් නොවේ, නැත්නම් විද්‍යාඥයින්වත් නෙවෙයි. සුද්ධ ලියවිල්ලේ තියෙන දේ තේරුම් ගත යුත්තේ සුද්ධ ලියවිල්ල තුලින්. ඒකයි ක්‍රමවේදය. පැහැදිලිව කියනවා යමෙක් මුර්ගයාට සහෝගේ රූපයට නමස්කාර කරන කෙනා තමයි කුමක් ලබන්නේද? ඔහුගේ නළලේ හෝ අතේ හෝ ඒ ලකුණු ලබන්නට යන්නේ. පළමුවන ඔබ නමස්කාර කරන ඔබ කැමැත්තෙන්ම මුර්ගයාගේ රූපය නම් මේවා විස්තරාත්මක ඉගෙන ගත්තා. ඒ ප්‍රධාන බලවේග දෙක එල්තරව 13 වෙනි පරිච්ඡේදයේ කතා කරන ආගමික බලවේගය නම් බලවේගය පාප බලය සහිත රෝමය සහ ඊළඟට එල්තරව 13 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට කතා කරන්නා වූ ඒ පොළවෙන් එන්නා වූ රාජ්‍ය බලය නම් දේශපාලන බලය නම් ඇමරිකා එක්සත් ජනපදයේ මේ රාජ්‍යන් දෙක එකතු වෙලා ඉතාම ඉදිරියේදී මොකද මේ 13 වෙනි පරිච්ඡේදයට අදාළ කාරණා 99%ක්ම සිද්ධ වෙලා ඉවරයි. සිද්ධ වෙන්න තිබෙන්නේ මේ බලවතුන් දෙදෙනා එකතු වෙලා නමස්කාරයේ පිණිස ඉරිදා දවස ජාතික නමස්කාරයේ දවස හැටියට ආගමික දවස හැටියට නීතිගත කිරීම ඒක රූපයේ සෑදීම පමණයි තව ඉතුරු වෙලා තිබෙන්නේ. ඒකට සියලු කාරණා සූදානම් වෙමින් පවතිනවා. ඒ නිසා අපි මතක තියාගන්නට ඕන ඒ ලකුණ නැත්තම් ඔබ නමස්කාර කරනවා නම් ඒ දවසේ මතක තබා ගන්න කරන්න දෙයක් නැහැ. මේක ඔබ ඉදිරියේ තවන්නට ඕන පණිවිඩයක්. මේක තවත් හංගන්න දෙයක් නැහැ. මේක ඔබ ඉදිරියේ ඔබ මේ දෙයට කීකරු වුණොත් මේ සුද්ධෝ පණිවිඩට කීකරු වෙලා අන්ධකාරයෙන් මිත්‍යාවෙන් සාම්ප්‍රදායික නැත්තම් මිත්‍යා දෘෂ්ටියෙන් පැමිණියා වූ ඒ නමස්කාර වත් පිළිවෙත් ඥාත් වෙලා ඔබ ක්‍රිස්තුස් වහන්සේ දී තිබෙනා වේ සුද්ධෝ ආලෝකයට ඇතුළු වුණොත් ඔබට ගැලවීම නැත්තම් ඔබට විනාශය. ඒ නිසා පැහැදිලිව කියනවා යමෙක් මුර්ගයාට සහෝගේ රූපයට නමස්කාර කළොත් තමයි ඔබට ඒ ලකුණ ලබන්නට යන්නේ. ඔබ එදා ඒ ලබන අය මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ උදහසට පාත්‍ර වෙනවා. ඔබට මතක තියාගන්න ඕන ඔබ මේ උදහසට එදා ඊශ්‍රායල් සෙනඟ පාත්‍ර වුණා. පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සෙනඟ අලුත් ගිවිසුමේ අපි විවිධ දවසේ ඒ මණ්ඩප මෙහෙය පිළිබඳව පාඩමේ අපි විශේෂිත වූ අනාගත වාක්‍යයක් මේ කාලේ ඉගෙන ගනිමින් සිටිනවා. කිසිම ක්‍රිස්තියානි සභාවකට ඔබට නොඇසෙන කිසිම ආකාරයකින් ඔබ නොසා තිබෙන්නා වූ මේ ශුද්ධ වූ ලියවිල්ලේ තිබෙන්නා වූ දීර්ඝතම අනාගත වාක්‍යය අපි ඉරිදා දවසේ ඉගෙන ගනිමින් සිටිනවා. ඒ නිසා මේ ශුද්ධ වූ ආලෝකයේ ඔබ හොඳ ආකාරව දැනගෙනගෙන සත්‍ය තුළ ස්ථිරව පීඨා සිටින්නට නම් දැනගැන්ම වර්ධනය කරගන්න ඕනේ. ඒ නිසා ඔබට පේනවා ඇති මේ මහත් වූ අනුතුරු අංගයම කරනවා තුන්වෙනි දේවදූතයා. ඔබට පේනවා ඇති අද දේශනේ විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරන්නේ එල්දරව් පොතේ තුන්වෙනි දේවදූතයාගේ පණිවිඩ 17 වෙනි පරිච්ඡේදයේ 9 සිට 11 සදාන් කරන අවසාන කොටසට මේ අවසාන කොටස පිළිබඳව බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබෙනවා. ඒ තමයි ඔහු දෙවියන් වහන්සේගේ මම කියවනේ 10 වෙනි පදයේ සිට ඔහු දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලාන්ට අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදාස නැමැති මුද්‍රික පානය බොන්නේ මේ කාරණේ අපි ගිය පාඩමෙන් ඉගෙන ගත්තා. කී දේශනේ ඊට පස්සේ කියනවා ඔහු සුද්ධ වූ දේවදූතයන් ඉදිරියේද බැටළු පැටවන් ඉදිරියේද ගින්නෙනුත් ගෙන්දගම් වලිනුත් වද කරනු ලබන්නේ. ඔවුන්ගේ වේදනාව නැමැති දූමය සදා කාලෙටම නගින්නේ. මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නෝද දිවාරාදයකි නිවාඩු නොලබන්නේයි මහත් ශබ්දයකින් කීය. දැන් මේ බයිබල් පාඨය කියවනකොට අපිට තේරෙන්නේ
අපි ඒකනේ මං කිව්වේ මතු පිටින් බලන කෙනාට පිටින් බලන කෙනාට නැත්තම් මේක කියවීම තුලින් බලන කෙනාට Tamanට තේරෙන්නේ මොකද්ද? වැඩේ හරි. උන්වහන්සේගෙන් එන්න යනා වූ මහත් වූ අවසාන විනිශ්චයේදී අයි මේ බයිබල් පාඩේ කියනවනේ කොහොමද කියන්නේ? ඔවුන්ගේ වේදනාව නැමැති දූමේ සදාකාලයටම නගින්නේ. එතකොට මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නද ඔහුගේ නාමය ලකුණු ලබන්නෝ දිවාරය දෙකින් නිවාඩු නොලබන්නේ. ඉතින් ඒ නිසා හරි ඉතින් අනිත් ආගම් වල උගන්වන්නේ මොනවද? සදාකාලයටම නිරේ පිච්චි නැත්තම් ඒ ගැන්නීම තමයි අනිත් නිකායන් තුල තිබෙන අනිත් ආගම් වල තිබෙන. එතකොට මේකත් ක්‍රිස්තියානි තුල මේකද තියෙන්නේ කියන කාරණේ මේක තමයි ඔබගේ මනසේ තිබෙන චිත්‍රය. මොකද්ද? නිරය සදාකාලිකයි. ඒක මොකද මේ බයිබල් පාඩේට අනුව ඔබට කියවනකොට තේරෙන්නේ ඒ වගේ අදහසක් තමයි ඔබට එන්නේ. ඒකයි අපි ශුද්ධ ලියවිල්ල ලියා තිබෙන මේ වගේ ගැටලුකාරී මේ වගේ මතභේදාත්මක සුද්ධ ලියවිලි පාට අපි ශුද්ධ ලියවිල්ල තුළින්ම තේරුම් ගත යුත්තේ. එහෙම නැතුව ගියොත් ඔබට සිද්ධ වෙන්නේ මොනවා වෙන්නද? ඒ පිළිබඳව අනාවබෝධයෙන් කටයුතු කරන්නට. දැන් ඔබට පේනවා ඇති තවත් බයිබල් පාඩයක් තිබෙනවනේ. මොකද්ද? මම බයිබල් පාඩේ ඒ සියල්ල ඔබ ඉදිරියේ තබනවා. එතකොට හරිය ලේසි මේ ගැටලුව ලියා ගන්න. මතේ 25 වෙනි පරිච්ඡේදයේ 41 වෙනි පදේ කුමක්ද කියන්නේ? එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටියන්ට කියන අපි දන්නා මතේ උපතේ විනිශ්චය දවස ගැන කතා කරනවා. එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේ ශාපලත්නි මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න. සදාකාලික ගින්න. අපි ඉගෙන ගන්න යන දවසේදී මොකද්ද මේ සදාකාලික ගින්න කියන කාරණේ? මතේ 25:46 නැවත කතා කරනවා. ඔහු සදාකාලික දඬුවමට ධර්මිෂ්ඨය සදාකාලික ජීවනයටත් යන්නේ යයි කීසේක. දැන් සහෝදර සහෝදරිය අපි තේරුම් ගන්න ඕන මේ බයිබල් පාඩේ නම් ශුද්ධ ලියවිල්ල තුලින් මොකද්ද මේ සදාකාලික ගින්න? මොකද්ද මේ සදාකාලික දඬුවම කියන කාරණේ ශුද්ධ ලියවිල්ලෙන් අපි තෝරා බේරා ගනිමු. ඒක තමයි උන්වහන්සේ අපිට මේ ශුද්ධ ලියවිල්ල දීලා තිබෙන්නේ මේ සත්‍යතාවයේ තේරුම් ගන්නට. එල්දරා 20:10 නැවත වාරයක් කියනවා බලන්න. ඔවුන් මුලා කළ යක්ෂයා වනායි මුර්ගයාද බොරු අනාගත වක්තෘව වසන ගින්නෙන්ද ගෙන්දගම්වල යුත් විලට හෙළනු ලැබුවේ. ඊට පස්සේ කියන ඔව් සදාකාලෙටම දිවාරය දෙහිකි වද කරනු ලබති. එතකොට මේ බයිබල් පාඩ අරගෙන මගේ කනට මම බලලා තියෙනවා මම දැකලා තියෙනවා විශේෂයෙන් දේවගතිවරු දේවදාසයෝ මේ පෞකාර මනුෂ්‍යයාට හොඳට මතක තියාගන්න. පෞකාර මනුෂ්‍යයාට අමරණීය ආත්මයක්. පෞකාර මනුෂ්‍යයාට ඒ අමරණීය ආත්මයක් නැත්තම් පෞකාර මනුෂ්‍යයා සදාකාලෙටම ඉන්ට යනවායි කියන කාරණේ. ඔබට මම පොඩි එක දෙයක් දෙනවා. ඔබට මේ කාරණේ. එතකොට පෞකාර මනුෂ්‍යයාට අමරණීයත්වයක් තිබෙනවද? කාටද මේ අමරණීයත්වය තිබෙන්නේ? කාටද මේ සදාකාලික ජීවිතය තියෙන්නේ? ඔබ මං ගෙනියනවා මේක පොඩ්ඩක් ඔබට තේරුම් ගන්න පහසු වෙන්න ඔබ ගෙනියනවා ලෝකයේ මැවීමට. මනුෂ්‍යයා පව් කරන්නට පෙර උන්වහන්සේ මනුෂ්‍යයා මවල මනුෂ්‍යයාට ජීවන හුස්ම දීලා ජීවමාන ප්‍රාණයක් කරලා උන්වහන්සේ සදාකාලික මනුෂ්‍යව නැත්නම් සදාකාලය ජීවත් වෙන්න මනුෂ්‍යව මැව්වා. හැබැයි උන්වහන්සේ කියනවා ඔබ මේ ගහින් කෑ දවසේදී ඔබ නසිනවායි කියලා. ඊට පස්සේ උන්වහන්සේ මම මේවා වෙනම දේශනවලින් ඔබට කරලා තිබෙනවා යම් කෙනෙකුට අවශ්‍ය නම් කියන්න මේ කාරණේ වෙනම දේශනාවකින් මම මේ සදාකාලයේ මේ නිරය දඬුවම ගැන වෙනම දේශනාවකින් පැයක් වැය කරලා ඔබ ඉදිරියේ බයිබල් පාඩ සමගින් තබා තිබෙනවා. ඒ නිසා එතනදී අපිට හම්බ වෙනවා උන්වහන්සේ කියනවා නුඹ දූවිල්ලට හැරියන්නේ දූවිල්ලෙන් ඔබ ගත්තේ. ඒ නිසා ඔබ දූවිල්ලට හැරියනවා කියන කාරණේ. මනුෂ්‍යව මැවීමේදී උන්වහන්සේ දුන්නේ දූවිල්ල එකතු කිරීම. උන්වහන්සේගේ ජීවන හුස්ම එතන තමයි ජීවන ප්‍රාණයක් වුණේ. ඒක අමතක කරන්න එපා. එතන උන්වහන්සේ කාරණා දෙකයි එලිමන්ට්ස් දෙකයි එතන තිබෙන්නේ. මොකද්ද? පළවෙනි එක ඒ භූමියෙන් ගත්තා වූ දූවිල්ල සහ උන්වහන්සේගේ මනුෂ්‍යයන්ට දුන්නා වූ ජීවන හුස්ම. ඒිට එහා ගිය දෙයක් නැහැ. හැබැයි අපි දන්නවා ශුද්ධ ලියවිල්ලේ මනුෂ්‍යයාට තිබෙනා වූ ආත්මය ගැන කතා කරනවා. ඒ ආත්මය ගැන වෙනම දේශනාවකින් මනුෂ්‍යයාට තිබෙනා වූ මනුෂ්‍යයා තුල ක්‍රියාත්මක වෙන්නා වූ ආත්මය කුමක්ද කියන කාරණේ
දේශනයකින් මම කතා දේශනවලදී කතා දේශන මම හිතන්නේ 3-4කට වැඩි මේ කාරණේ මම පැහැදිලි කරලා තියෙනවා උන්වහන්සේගේ මුග පෙන්වීම. ඒ නිසා ඔබ තේරුම් ගත යුතු කාරණයක් තමයි ඔබට මතක ඇති නැවත කියනවා උත්පත්තිපතේ කියලා. මිනිස්යා යහපත හා නපුරු දැන ගැනීමේ ගහෙන් කෑවනේ. ආදම් සහයව. එතකොට එතන කියනවා උත්පත්තිපතේ අපිට හම්බ වෙනවා දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මිනිස්යා ජීවන ගහට අත තියලා. ඔන්න බලාගන්න. එතන කියනවා මිනිස්යා ජීවන ගහේ මම හිතන්නේ මම මේ බයිබල් පාඩය ඔබට කියවන්නට මම ඒක මට මම හිතන්නේ මම ඔබ ඉදිරියේ කියවන්නම් ඒ බයිබල් පාඩේ ඔබට මම පුරන් දුනා ඒ බයිබල් පාඩය දෙන්න බවට උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ ඔබ කියවුවොත් 17 වෙනි පදේ පැහැදිලිව කියනවා මං නිසාද ඒ ගහින් කෑ දවසේදී ඒකාන්තයෙන්ම නුඹ නසින්නේයයි කීසේක ගහින් කෑවොත් යහපතාන අපර දැන ගැනීමේ ගහින් කෑවොත් අනිවාර්යයෙන්ම මැරෙනවා නසිනවායි කියලා කියනවා ඊට පස්සේ උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 19 කියනවා නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් ඒට හැරී යන තෙක් නුඹේ මුහුණේ දහඩියෙන් යුක්තව තවත් කෑම කන්නේහිය නුඹ මං නිසාද නුඹ දූවිල්ලට හැරී යන්නේයයි කීසේක දැන් ඔබගේ අවධානය යොමු කරනවා විශේෂයෙන් 22 වෙනි පරිච්ඡේදයේ සමාවෙන්න උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට උත්පත්ති 3:22ට තවද ස්වාමීන් දෙවියන් වහන්සේ බලව මනුෂ්‍යයා යහපත හා නපුරු දැන ගැනීමට අපගෙන් කෙනෙකු වෙන්නුනේ දැනුදු ඔහු තමාගේ අත දිගුකොට මේ පව් කරාට පස්සේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙන් උත්කා සදාකාලයටම ජීවත් නොවන පිණිසේ කියා පෞකාර මනුෂ්‍යයා ජීවන වෘක්ෂයෙන් කෑවනම් තමයි කොමක්ද සිද්ධ වෙන්නේ පෞකාර මනුෂ්‍යයා සදාකාලයටම ජීවත් වෙන්නේ පෞකාර මනුෂ්‍යයා සදාකාලයටම ජීවත් වෙන්නේ සුද්ධ ලිවිල පැහැදිලිව කියනවා දැනුදු ඔහුගේ තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙන් උත්කා සදාකාලයටම ජීවත් නොවන පිණිසේ කියා යම් භූමියකින් ඔහු ගන්නා ලද්දේද ඒ වචන පිණිස ස්වාමියු දෙවියන් වහන්සේ ඒ දන්වනෙන් ඔහු පිට කළසේක. අපේ සහෝදර සහෝදරිය අපි මුලාවෙන්ට අපි මේ රැවටෙන්න නැත්තම් අපි මේ වියුල් වෙන්න අවශ්‍යතාවයක් නෑ. ඒතර පැහැදිලිව කියනවා පෞකාර මනුෂ්‍යයාට කණ්ඩ දුන්නේ නෑ ජීවන වෘක්ෂෙන් කෑවනම් තමයි මනුෂ්‍යයාගේ ඒ පෞකාර මනුෂ්‍යයාට අමරණීය ආත්මයක් නැත්තම් අමරණීයත්වය ලැබෙන්නේ. නමුත් ඊට පෙර උන්වහන්සේ මොකද කරේ? ජීවන වෘක්ෂෙන් කන්ට පෙර පෞකාර මනුෂ්‍යයාව එළෙව්වා. ඇයි? අර වචනය සම්පූර්ණ වෙන්න තිබුණස මොන වචනේද? නුඹ දූවිල්ලට හැරී යන්නේයි කියන වචනය. උන්වහන්සේ කිව්වා වචනේ සම්පූර්ණ වෙන පිණිස උන්වහන්සේ පෞකාර මනුෂ්‍යයාට ඒ දේ කරන්නට ඉඩ දුන්නේ. ඒ නිසා අමතක කරන්නට එපා. උන්වහන්සේ ඒ වචනේ පැහැදිලිව පෞකාර මනුෂ්‍යයාට සිද්ධ වෙන දේ පැහැදිලිව ලියා තිබෙනවා. ඒ නිසා අපි මේ බයිබල් පාඩය තුලින් අපි තේරුම් ගන්නට ඕන මොකක්ද එහෙනම් මේ කියන්නේ? උන්වහන්සේ මොකක්ද මේ කාරණේ මේ දැන් මේ බයිබල් පාඩය අදාළ සියල්ල අපි මේ බයිබල් පාඩය කියුවා. එල්දරව් පොතේ සඳහන් වෙනවා. එල්දරව් පොතේ විතරනේ අපිට පරණ කිසිමෙත් විශේෂයෙන් අලුත් කිසිමෙත් තව බයිබල් පාඩය කීපයක් හම්බ වෙනවා. මේ කාරණයට සම්බන්ධව. එතකොට අපිට මේවා සසඳලා තමයි අර මතු පිටින් නැත්තම් සර්ෆස් එක ටච් කරලා නැත්තම් මතු පිට ස්පර්ශ කරලා තමයි දේවගතිවරු දේවදාසයෝ මේ මිනිස්යාගේ පෞකාර මිනිස්යාගේ අමරණීයත්වය ගැන කතා කරන්නේ මොනතරම් කනගාටුදායක මොනතරම් මිනිස්යා කිතුනුවව අසරණ කරන තත්යකට අදපත් වෙලා තිබෙනවද? දැන් තීරණාත්මක ප්‍රශ්නේ එහෙමනම් යක්ෂයා සහ දුෂ්ටයා සදාකාලයටම වදහින්දාවද ලක් වෙනවද? එතකොට බයිබල් පාඩේ කියන්නේ ඒ වගේ අදහසක් නේ දෙන්නේ. එතකොට ඒ වගේ අදහසක් දෙන නිසා මේ කාරණේ අපි සුද්ධ ලෙවලෙන් අද දවසේදී පැහැදිලි කරගමු. එතකොට සදාකාලික ගින්න කියන්නේ කුමක්ද? මම ඔබට ඔබගේ අවධානය යොමු කරන උත්පත්ති පොතේ එතන කියන්නේ සදාකාලික ගින්නනේ. සදාකාලයේ කවුද සදාකාලික? අපි ඒක තේරුම් ගන්න ඕන. එකම එක්කෙනයි සදාකාලික. ඒ තමයි අපේ දෙවියන් වහන්සේ සදාකාලික තරන් වහන්සේ ඒක සුද්ධ ලෙවල අපිට හම් වෙනවා. අපි හොයමු. එතකොට අපි බලමු මෙතන කතා කරන දේ උත්පත්ති පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 24 සහ 28 ඔබ කිව්වොත් එතන සොදොම් සහ ගොමෝරාවේ විනාශය ගැන කතා කරනවා. හොඳ අවධානයෙන් අහගන්න. මේ අපි කියවුවා මේ ගැටලුකාරී නැත්තම් අපි කියනවා
controversial නැත්තම් ඒ මතභේදාත්මක බයිබල් පාඨවල තේරුම අපි සුද්ධ ලියවිල්ලෙන්ම තෝරගමු. එවිට ස්වාමීන් වහන්සේ සොදොම් පිට සහ ගොමෝරා පිට ස්වාමීන් වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනි වස්සා ඒ නුවරවල්ද මුළු සම භූමියේද ඒ නුවර සීල වැසියන් භූමියේ හටගත් දේද විනාශ කළසේක. ඔබ ගෙනියනවා මං එල්දරව් පොතට. එල්දරව් පොතේ 20 වෙනි පරිච්ඡේදය මට මතක හැටියට දෙවියන් වහන්සේ විසින් අහසෙන් ගිනි බැස ඒ බයිබල් පාඩේ තිබෙනවා. එදා සොදොම් සහ ගොමෝරාවට කළ දේමයි උන්වහන්සේ අවසාන දවසේදී උන්වහන්සේ අධර්මිෂ්ඨ සෙනගට මේ ලෝකයට කරන්ට යන්නේත් ඒ දේමයි. ඒ දේ ඔබට දැනෙන පිණිස ඔබ දකින්න පිණිස තමයි ආදර්ශයක් පිණිස ඔබට සොදොම් සහ ගොමෝරාවට කරපු දේ ලියා තිබෙන්නේ. කොරින්ති පොතේ පැහැදිලිව කතා කරනවා ඒ සියල්ල ලියා තිබෙන්නේ කාලවල කෙලවර සිටින ඔබටත් මටත් අවවාද පිණිස. සිද්ධ වෙන්න තිබෙන දේ සිදු වුණ දේ තුලින් දකින්නට උන්වහන්සේ ඔබටත් මටත් ආරාධනා කළා තියෙනවා. බලන්න සොදොම් සහ ගොමෝරාවට ඒ ස්වර්ගයෙන් ගිනි බැස අහසෙන් ස්වාමින් වහන්සේ වෙතින් ගිනි බැස ඔබට හම්බෙනවා මේ වචනේම කොහෙද? එල්දරව් පොතේ. ස්වාමින් වහන්සේ වෙතින් ගිනි බැස මේවා හොඳට නෝට් කරලා තියාගන්න. මොකද ඒක තාමත් වැදගත්. මේ සුද්ධෝ සත්‍යතාවේ මේ ගැටලුකාර බයිබල් පාඩ තේරුම් ගන්න. ඊට කියනවා විනාශ කළසේක සොදොම් සහ ගොමෝරාද සමුබේ මුළු දේශයේ දෙස බැලුවේ බලව ඒ දේශයේ ධූමය උදුනුක ධූමයෙන් නගිනවා ආබ්‍රහම් දුටුවායි කියලා කියනවා. ඊට පස්සේ අපිට හම් වෙනවා සදාකාලික ඒ ගින්න පිළිබඳව දැන් යූත්ගේ පොතේ ඒ සොදොම් සහ ගොමෝරාට ආවව විනිශ්චය ගැන යූත්ගේ පොතේ 7 වෙනි පදයේ අපිට හම් වෙනවා. එසේ සොදොම සහ ගොමෝරාවද අවට නුවලවල්ද ඔවුන් සේම තුමුම වෛශ්‍යාකමට බාර වී අන්‍ය මාංශ පස්සේ ගොත් සදාකාල ගින්නේ දඬුවම විඳිමින් ඒ අය නැත්තම් ඒ සොදොම් සහ ගොමෝරාවට පැමිණි සදාකාල ගින්නේ දඬුවම විඳිමින් අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටි ඔබටත් මටත් పూర్වයෙන් නැත්තම් සිටිති නැත්තම් ඒ දේ සිද්ධ කරලා උන්වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ මේ වචනේම ඔබට උත්පත්ති පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ කතා කරනවා මේ වචනේම. ස්වාමීන් වහන්සේ වෙතින් අහසෙන් වෙන ගින්දරක් නෙමෙයි. හැමදාම පිච්චි ඉන්න ගින්දරක් නෙමෙයි. ඒ ගින්දරම තමයි ස්වාමීන් වහන්සේ වෙතින් තමයි ඒ ගින්දර අමුතු ගින්දරක් එන්න යන්නේ නැහැ අන්තිමට. හැමදාම පිච්චි ඉන්න. ඒක අපි තේරුම් ගන්න ඕන. එදා සොදොම් සහ ගොමෝරාවට කළා වූ විනාශයෙන් ස්වාමින් වහන්සේ වෙතින් පැමිණනා වූ ඒ ගිනි සහ ගෙන්දගම් පස්වා ඒ නුවරවල් දෙක විනාශ කළා සේම තමයි ඒක ආදර්ශයක් වෙනස පෙර නැත්තම් සිද්ධ වෙන්න නියමිත දේ උන්වහන්සේ පෙන්ලා තිබෙනවා. මේ ආකාරයට තමයි ලෝක අවසානයේදී සිද්ධ වෙන්න යන්නේ කියන කාරණේ. ආදර්ශයක් වෙනස සදාකාලික ගින්නේ දඬුවම විදිවින ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටී. දැන් අපි යන් ඊළඟ කාරණයට මේ සොදොම් සහ ගොමෝරා ගැන සුදෝ පේත්‍රස් තුමත් කතා කරනකොට පේනවා ඇති. දෙක පේත්‍රස්ගේ පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ පැහැදිලිව කතා කරනවා පේත්‍රස් තුමා සොදොම සහ ගොමෝරාව යන නුවරවල් අලු කරමින් ඒවා පෙරලා දමා විනාශයට නියම කොට මතු අභක්තිකයන්ට හැසිරන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම් මම ඒකයි ඔබට කිව්වේ. මතු පැමිණෙන්ට තිබෙන දේ ආදර්ශයක් කොට සොදොම් සහ ගොමෝරාවට දෙවියන් වහන්සේ දුන්නා වූ විනිශ්චය තබා තිබෙනවා. මොනවද කරේ සොදොම් සහ ගොමෝරාවට? කොහෙන්ද ගින්න ආවේ? ස්වර්ගයෙන් ස්වාමින් වහන්සේ වෙතින් ගින්න ඇවිල්ලා ඒ නුවරවල් මොනවා කළාද කියලා ලියලා තියෙන්නේ අලු කරායි කියලා ලියලා තිබෙනවා. අලු කරලා ඒවා පෙරලා දැමුවායි කියලා ලියලා තිබෙනවා. ස්වාමින් වහන්සේ කවුද? ද්විතීය කතාව පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 23 සහ 24 කියනවා ස්වාමින් වහන්සේ විනාශ කරන ගින්නක් කියලා. උන්වහන්සේ සදාකාලික තනන් වහන්සේ. මංගසාද නුඹේ දෙව් ස්වාමින් වහන්සේ විනාශ කරන ගින්නක් වන සෝකීය ගෞරවය ආරක්ෂා කරන්නා වූ දෙවි කෙනෙක් කියලා. උන්වහන්සේ තමයි විනාශ කරන ගින්න. උන්වහන්සේ තමයි සදාකාලික ගින්න. හේබ්‍ර පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 28 සහ 29 වෙනි පදයක ආය කතා කරනවා. එහින් සොලොවන්ට බැරි රාජ්‍යයක් ලබන්නා අපි ගෞරවෙන්ද දේව බහින්ද දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස සේවය කරන පිණිස අනුග්‍රහය ඇතුව සිටිමු. මග්නසාද අපේ දෙවියන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ විනාශ කරන ගින්නක් කියලා. ඔව්. ඒ අපේ දෙවියන් වහන්සේ විනාශ කරන ගින්නක්. ඒ ගින්නෙන් තමයි එදා කොමක්ද? සොදොම් සහ ගොමෝරාව
ඇවිලිලා ගියේ. අලු වෙලා ගියේ. සුද්ධ ලිවිල එහෙමයි කතා කරන්නේ පේත්‍රස් තුමා. දෙක පේත්‍රස්ගේ පොතේ. ඒ නිසා මේවා ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඒක තමයි හඳක් කරන්නේ යුද්ධ පොතේ සදාකාලික ගින්නේ දඬුවම ලැබමින්. මතක තියාගන්න. ඒ නිසා මේ සදාකාලික කියන දේ වැරදි ලෙස තේරුම් ගන්නට අවශ්‍ය නැහැ අපිට. අපිට එතකොට පැහැදිලිව හම්බ වෙනවා. එතකොට තවත් කාරණයක් තවත් බයිබල් පාඩයකට ඔබගේ අවධානය යොමු කරනවා නික්මියා පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 15 සිට 17 දක්වා මෝසෙස් කන්දර නැගී ගියේද වලාකුළුවද කන්ද වසාගත්තේ ස්වාමීන් වහන්සේගේ තේජස සීනායි කන්දේ පැවතුනේ වලාකුළ සදවසක් ඒක වසා සිටියේ සත්වෙනි දින ස්වාමීන් වහන්සේ වලාකුළ මැදින් මෝසෙස් ටඬ ගැසුසේක ස්වාමීන් වහන්සේගේ තේජසේ පෙනීම කන්දේ මුදුනේ ඇවිලෙන කුමක් කියලා කතා කරන්නේ ඇවිලෙන ගිනිමෙන් ඇවිලි යන ගිනිමෙන් ස්වාමීන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ ඇස් වලට පෙනුනේ ස්වාමීන් වහන්සේගේ තේජසින් තමයි ඒ ගින්න නැත්තම් ගිනිමෙන් පෙවුනම පෞකාර මනුෂ්‍යයට ලැබෙන්න යනවා දඬුවම ස්වාමීන් වහන්සේගේ තේජසින් මනුෂ්‍යයා විනාශ වෙන්න යනවා. ඔබට පේනවා. එතකොට ඔබට කල්පනා කරන්න ඕන කාටද පුළුවන් මේ සදාකාලික ගින්නේ ජීවත් වෙන්න? ඒක අපි තේරුම් ගන්න ඕන. සදාකාලික ගින්නේ අපි පැහැදිලිව තේරුම් ගත්ත දෙයක් තමයි පෞකාරයට ඉන්න බෑ. ඒ සදාකාලික ගින්නේ සදාකාලික දඬුවම තුල පෞකාර මනුෂ්‍යයා පිච්චිලා අළු වෙලා යනවා. ඒක තමයි සුද්ධ ලිවිල ලියා තිබෙන සත්‍යතාවය. අපි බයිබල් පාඩේ කිව්වා. ස්වාමීන් වහන්සේගේ ඒ සදාකාලික ගින්න තුල පෞකාර මනුෂ්‍යට ඉන්න බෑ. අනිවාර්යව පිච්චිලා අළු වෙලා යනවා. සුද්ධ ලිවිල පැහැදිලිව ලියා තිබෙනව ඒ සුද්ධෝ සත්‍යතාවය. එතකොට අපි බලන්න ඕන එතකොට අර බයිබල් පාඩවල කතා කරන්නේ මොනවා ගැනද කියලා. අපි යමු ඒ බයිබල් පාඩේ. වීදුරු සාගරයේ ගින්නමත් දැන් අපිට පේනවා ඇති එල්දරා පොතේ 15 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ පැහැදිලිව කතා කරනවා. ගින්නෙන් මිශ්‍ර වූ වීදුරු සාගරයක් වැනි දෙයක් සහ එතකොට මේ සුද්ධවන්ත සෙනග ඉන්තියන්නේ එතන පැහැදිලිව ගින්නෙන් මිශ්‍ර වූ වීදුරු සාගරයක් වැනි දෙයක් සහ මුර්ගයාගෙන තුගේ රූපෙනුත් තුගේ නමේ ගණනුත් ජයගෙන එන්නම් දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනවත් මවදුටිමි. ගින්නේ ඉන්න පුළුවන් කාටද කියලා අහනවා මලාගේ පොතේ. මලාගේ පොතේ මම හිතන්නේ මම ඊළඟ බයිබල් පාඩය ඔබට දෙන්නම්. ඒකේ පැහැදිලිව අහනවා කාටද පුළුවන් මේ සදාකාලික ගින්නේ ඉන්න හැකියාවක් තිබෙන්නේ කියන කාරණේ. දුෂ්ටයාට ඉන්න බෑ. පෞකාර මනුෂ්‍යයාට ඉන්න හැකියාවක් නැහැ. පිච්චිලා අළු වෙලා යනවා. දැන් බලන්න මලාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ 3 වෙනි පදයේ පැහැදිලිව කතා කරනවා. මග්නිසා දුදුනක් මෙන් ඇවිලෙන දවස පැමිණෙන්නේ එවිට සියලු උඩඟු අයද? උදුනක් මෙන් ඇවිලෙන දවස පැමිණෙන්නේ එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපනැලෙවි. ඔවුන්ට අත්තක්වත් සමායන ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවන හැටියට පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි ස්වයනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. ඉතුරු වෙන්නේ නැහැ කිසි දෙයක්. අත්තක්වත් මුලක්වත් ඉතුරු නොවන හැටියට. නමුත් මාගේ නාමය කෙරෙහි බයත් අත්තාව් නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා සූර්ය පියාපත්වල සූකිරීම ඇතුව පුදාවන්නේ නුඹලා නික්ම ගොත් කාලේ වස්සන්නෙන් පණින්නේ නුඹලා දුෂ්ටයන් පාගා දමන්නෝය. මා විසින් පමුණුවන දවසේදී ඔහු නුඹලාගේ පතුල් යට මොනවද වෙනවා කියන්නේ? අලු යන්නේ ඇයි සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. මතක තියාගන්න. උන්වහන්සේ පළමු ඒ ජලගල්ම තුලින් මනුෂ්‍යව පෞකාර මනුෂ්‍යව ජලගල්මෙන් නැත්තටම නැති කරලා දැම්මා. විනාශ කරලාම දැම්මා. ඒ අය තවමත් දඬුවම ලැබෙමින් ඉන්නේ නැහැ. ඒ අය විනාශ කරලාම දැම්මා. පෞකාර මනුෂ්‍යයත් එක්ක උන්වහන්සේට විශේෂයෙන් ඒ පසුතැවිලි වන්නවන්නා වූ උන්වහන්සේ පෞකාර මනුෂ්‍යයට ප්‍රේම කරන තරම් උන්වහන්සේ පාපයට ද්වේෂ කරන තරම් උන්වහන්සේ. නමුත් උන්වහන්සේගේ විනිශ්චය අනිවාර්යයෙන්ම එදා ඒ දේවචනේ ඒ ජලගල්ම ගැන කතා කරනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යත් එක්ක සදාකාලට විවාද කරන්නේ නැහැ කියන කාරණේ. උන්වහන්සේ මනුෂ්‍යගේ පෞකාර කම නැත්තම් ඒ දුෂ්ටකම දැක්කායි කියන කාරණේ. එතකොට අපිට පේනවා ඇති උන්වහන්සේ පැහැදිලිව ලියා තිබෙනවා. එතනදී අපිට කිසි දෙයක් ඉතුරුනේ නැහැ ජලගල්මේදී. සියල්ලම විනාශ කළා. නමුත් දෙවන උන්වහන්සේගේ ඒ මහත් වූ විනිශ්චයේදී උන්වහන්සේ සම්පූර්ණ අලු කරන්ට යනවා. බලන්න එල්දරා පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ මොනවද කියන්නේ කියලා? ඔව් පොළවේ සෑම තැනකම ගොස් යුද්ධවන්තයන්ගේ කඳවුරද පියවරද පියු නුවරද
වටලාගත්තොය එවිට දෙවියන් වහන්සේ වෙතින් බලන්න සොදොම් සහ ගොමෝරාව පිළිබඳව ලියා තිබෙන බයිබල් පාඨයට ඔබගේ අවධානය යොමු කරනවා. සොදොම් සහ ගොමෝරාවට ආවේ දෙවියන් වහන්සේ වෙතින් අහසින් ගිනි බැස ඔවුන් විනාශ කළෝය. මෙතන කියනවා ස්වර්ගයෙන් ගිනි බැස ඔවුන් විනාශ කළෝය. මේ අවසාන විනිශ්චය. අවසානයේදී පෞකාර මනුෂ්‍යයන්ට සිද්ධ වෙන දේ එදා ස්වාමින් වහන්සේ වෙතින් බැස්සා වූ ගින්න සොදොම් සහ ගොමෝරාව අලු කරලා දැම්මනම් පේත්‍රස්තුමා කියන විදිහට එහෙමනම් අවසාන විනිශ්චයේදී ස්වාමින් වහන්සේ වෙතින් එන්නා වූ ගින්න අනිවාර්යයෙන්ම ඒ සෙනගවත් අලු කරලා විනාශ කරන බව ඔවුන් විනාශ කරන බව එල්දරා පුතේ 20 පරිච්ඡේදයේ 9 පදේ කතා කරනවා. අපි පැහැදිලිව කතා කරන දෙයක් ඊළඟට අපිට හම් වෙනවා එල්දරා පුතේ 21 වෙනි පරිච්ඡේදයේ මේ පෞකාර මනුෂ්‍යයන්ට හිමි වෙන්නා වූ දඬුවම ගැන නැවත කතා කරනවා. එතන කියනවා දෙවන මරණයේදී නැවත නැගිටීමක් තවත් නැහැ. ඒක අපි පැහැදිලිව දකින දෙයක්. එතන කියනවා එල්දරා 21 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදේ නුඹත් බයත්තන්ටත් අවිශ්වාස කරන්නටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනිමරන්නටත් වෛශ්‍යකම් කරන්නන්ටත් මායාකාරයන්ටත් රූප වඳින්නට සියලු බොරුකාරයන්ට ඔබ බොරුවට ප්‍රිය කෙනෙක් වෙන කෙනෙක් නම් මතක තියාගන්න ඕන. ඔබ මේ සුද්ධ සත්‍යතාවේ පා කරමින් බොරුවේ ජීවත් වෙන්න උත්සාහ උත්සාහවන්ත වෙන කෙනෙක් නම් බොරුවේ ජීවත් වෙන කෙනෙක් නම් මතක තියාගන්න ඔබට ලැබෙන දඬුවම තමයි ලියා තිබෙන්නේ. එය දෙවෙනි මරණය. ගින්නෙනුත් ගෙන්දගම් වලින් විලෙහි තමුන්ගේ කොටස වන්නේ දෙවෙනි මරණයයි කීසේ. මරණයට පස්සේ කිසි දෙයක් නැහැ. විනාශම වෙලා යනවා. අවුළු වෙන බව මලාකි පොතේ පැහැදිලිව කතා කරනවා. දැන් ඔබගේ අවධානය යොමු කරනවා අර මම කිව්වා බයිබල් පාඩේ කාටද පුළුවන් මේ සදාකාලික ගින්නේ ඉන්න? මේ කාරණේ ඔබගේ අවධානය යොමු කරනවා. යසායාගේ පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 14 සහ 15 කියනවා සියෝන්හි පෞකාරයෝ බය වෙති. අභක්තිකයන්ට වෙවුලම හදිස්සියෙන් තිබේයි. නාස්ති කරන ගින්නෙන් සිටින්ට අපගෙන් කාට පුළුවන්ද? නාස්ති කරන ගින්නේ සිටින්ට පෞකාර මනුෂ්‍යයට හැකියාවක් නැහැ. සදාකාලික දැවීම් වල සිටින්ට අපගෙන් කාට පුළුවන්ද? සදාකාලික ගැවීම සදාකාල විනාශය තුල පෞකාර මනුෂ්‍යයට ඉඩක් නැහැ. පෞකාර මනුෂ්‍යයා විනාශ වෙන්නට යනවා. හැබැයි ඉන්ට පුළුවන් කාටද? මේ සදාකාලික දැවීම් වල මේ නාස්ති කරන ගින්නේ ඉන්ට ජීවත් වෙන්න පුළුවන් කාටද? ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නව, අවංකකමින් කතා කරන්නව, බලහත්කාරකමේ ප්‍රයෝජනය එපා කරන්නව, අල්ලසක් නාල්ලා අතහකට ගන්නව, මිනීමැරීම ගැන නොවැසන ලෙස කන් වසා ගන්නව, නපර නොදකින්ට ඇස් පියා ගන්නව, තැනැත්තේම උසස් තැන්හි වාසය කරන්නේ. දාවිත් රජතුමා 15 වෙනි ගීතිකාවේ හරි ලස්සනට විස්තර කරනවා උන්වහන්සේගේ සුද්ධ කන්දේ වසන්ත යන්නේ කවුද කියන කාරණේ. ඒ නිසා මතක තියාගන්න මේ සදාකාලික දැවීමේ සදාකාලික ගින්නේ නාස්ති කරන ගින්නේ සදාකාලික විනිශ්චය පෞකාර මනුෂ්‍යයන්ට ඉඳී ඉඩක් නැහැ. ඒක අපි තේරුම් ගන්නට ඕන. එතකොට දැන් ඔබගේ අවධානය දැන් මම යොමු කරනවා අපි ඉගෙන ගත්තා වූ ඒ කියවුවා මේ බයිබල් පාඨය වලට. එතන පැහැදිලිව කියනවා ඔවුන් දිවාරය දෙකේ වද කරනු ලබනවා. ඊළඟට ඔවුන්ගේ දූමේ සදාකාලිකම නගින්ට යනවා. මේ කාරණා අපිට හම්බෙනවා. එතකොට අපි මේ සුද්ධ ලියවිල්ලෙන් මේ කාරණේ පැහැදිලි කරගමු. දැන් අපිට පේනවා ඇති නාස්ති කරන ගින්නේ සදාකාලික ගින්නේ දුෂ්ටයාට ඉන්න බෑයි කියලා සුද්ධ ලියවිල්ලේ පැහැදිලිව ලියා තිබෙනවා. අනිත් එක තමයි ඒ පෞකාර මනුෂ්‍යයාට ජීවන වෘක්ෂයේ කන්ට ඉඩ නොදුන් නිසා පෞකාර මනුෂ්‍යයාට අමරණීය ජීවිතයක් නැති බව අපි පැහැදිලිව සුද්ධ ලියවිල්ලේ උන්වහන්සේගේම වචනෙන් අපි මතේ පොතේ සමායන උත්පත්ති පොතේ අපි ඉගෙන ගත්තා. දැන් අපිට පේනවා ඇති එහෙමනම් මේ දඬුවමේ ස්වභාවය ගැන අපි ටිකක් අවබෝධ කරගන්නට ඕන. සාතන් සහ දුෂ්ටයන් එකම කාල ප්‍රමාණයට පීඩා විඳින්න යනවාද මේ දඬුවම විඳින්න යනවාද කියන කාරණේ සුද්ධ ලියවිල්ලේ මොනවද මේ ගැන කියන්නේ? ලූක්ගේ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 47 සහ 48 පැහැදිලිව කියනවා තමාගේ ස්වාමියාගේ කැමැත්ත දැනගත් සූදානම් නොකලාව දැනගෙන දැන් ඔබ මේ දේව කැමැත්ත ඉගෙන ගන්නවා. සුද්ධ ආලෝකය ඉගෙන ගන්නවා. සත්‍ය අසත්‍ය වෙන් කර ගන්නවා. ආලෝකය සහ අඳුර ප්‍රෝඩාව මුලාව සහ සත්‍යතාවය ඔබ ඉගෙන ගන්නවා. එතකොට ඔබ මේ දේ දැනගෙන ඔබ ඒ දේ නොකරනවා නම් ආලෝකයට නොපැමිණෙනවා නම් බලන්න මොනවද ලියලා තියෙන්නේ? ඔහුගේ කැමැත්ත ලෙස නොකලා වූ 16 බොහෝ පහර ලබන්නේ. නමුත් නොදැන පහර ලැබීමට සුදුසේ කළා වූ අය පහර සුවල්පයක් ලබන්නේ. නොදැන ඉන්න කට්ටියට දඬුවම ලිහිල්. හැබැයි දඬුවම ලබන්නට යනවා.
යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ. විශේෂයෙන් මේ කාරණා කතා කරන්නේ කාටද? දේවගතිවරුන්ට, දේවදාසයන්ට, ගුරුවරුන්ට, මටත් ඇතුළු. එතන කියන බොහෝ දේ දෙන ලද්දේ. බොහෝ ඔවුන්ගෙන් බොහෝ දේ අය කරනු ලබන්නේ. යමෙකුට බොහෝ දේ බාර දෙන ලද්දේ ඔහුගෙන් වඩා ඉල්ලනු ලැබේ. ඒ නිසායි ශුද්ධ ලියවිල්ල කියන්නේ යාකෝබ්තුමා බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්න සොයන්නට එපායි කියලා. මොකද ඒකට හේතුව යාකෝබ්තුමා කියනවා බරපතල විනිශ්චය දේව වචනේ උගන්වන්නා වූ ගුරුවරුන්ට, දේවගතිවරුන්ට, දේවදාසයන්ට පැමිණෙන බව. ඒ අයගේ දඬුවම සාමාන්‍ය අයට වැඩි වෙන්න යනවා බොරු ඉගැන්වුවොත්. මතක තියාගන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒසයි සුද්ධ ලියවිල්ල ගැන්වීමේදී අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. සුද්ධ ලියවිල්ල ගැන්වීමේදී සුද්ධ ලියවිල්ලට අනුව සුද්ධ ලියවිල්ල ලියා තිබෙන දේ සුද්ධ වූ බයිබල් පාඨ තුලින් අපි පැහැදිලි කර ගන්න ඕනේ. අපේ අර්ථකථන නෙවෙයි, මනුෂ්‍ය විඥානය නෙවෙයි, විද්‍යාත්මක පදනම් නෙවෙයි, විද්‍යාවෙන් නෙවෙයි සුද්ධ ලියවිල්ල තේරුම් ගත යුත්තේ. අපි ඒක තේරුම් ගන්නට ඕන කාරණයක්. එල්දර පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. ඔබට පේනවා ඇති සමුද්‍රයේ උන් මලුන් පාවා දුන්නේ, මරණයත් පාතාලයත් එහි උන් මලුන් පාවා දුන්නේ. ඔහු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවේය. මතක තියාගන්න මේ කාරණේ අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන. ඔබ දන්නවා මේ ලෝකයේ ස්වභාවය. ඔබට පේනවා දඬුවමේ බරපතලකම අනුව, දඬුවමේ බරපතලකම අනුව, දඬුවමේ කාල සීමාව දික්වීම සහ කැටිවීම තීරණය වෙනවා මේ ලෝකයේ ස්වභාවයට අනුව. ඔබ දන්නවා දඬුවම බරපතල නම් ඔහුට ලැබෙන දඬුවමේ කාල සීමාව ඉතාම සමහරවිට ජීවිතාන්තය දක්වා. සමහරවිට මරණීය දණ්ඩනය. දඬුවමේ ස්වභාවය අනුව. වරදේ ස්වභාවය අනුව සමානට වරදේ ස්වභාවය අනුව තමයි දඬුවම නියම කරන්නේ. මේ වගේ තමයි උන්වහන්සේගේ පැමිණීමේදී. උන්වහන්සේගේ විනිශ්චයේදී සමාන උන්වහන්සේගේ විනිශ්චයේදී. දැන් ඒ නිසා අපි පැහැදිලි කර ගන්න ඕන බොහෝ පහර ලබන්ට යනවා. බොහෝ දේ දී තිබෙන අය. ඒ නිසා අපි තේරුම් ගන්න මේ සදාකාලය කියන තේ අපි සුද්ධ ලියවිල්ලෙන් තේරුම් ගන්නවා. එල්දර පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ පැහැදිලිවම කියනවා කොහොමද කියන්නේ ඔහු සදාකාලයටම දිවාරාදේකී වද කරනු ලබති කියලා. ඒ නිසා මේ කාරණේ අපි තවත් තැනකින් පැහැදිලි කරගන්නමු. කාලය නිසා මම ඔබට එක ස්ථානයේ ඔබට පෙන්වන්න කරන්නේ. යසායා 37 වෙනි පරිච්ඡේදයේ 9 සහ 10 කොමක්ද කියන්නේ? ඒදෝම් ප්‍රධාන විශේෂයෙන් ඒදෝම් ඒ රට ගැන නැත්නම් ඒ ස්ථානය ගැන නැත්නම් ඒ නගරය පිළිබඳව ඒ පිළිබඳව දී තිබෙනා වූ විනිශ්චය පිළිබඳව යසායා දිවස්වරයා දී තිබෙනා වූ මේ අනාවැකී පැහැදිලිව කියනවා මේ ඒදෝම් ස්ථානයේ සිටි ඒසව්ගෙන් පැවතෙන අය. ඔබට මතක ඇති ඒසව්ගේ පැවතෙනා වූ පරම්පරාව තමයි ඒදෝම් ජීවත් වුනේ. මේ ඒදෝම් වලට උන්වහන්සේ දුන්නා වූ විනිශ්චය ගැන ලියා තිබෙනවා මෙන්න මේ ආකාරයෙන්. මම නිසාද මේක ස්වාමීන් වහන්සේ පරිගන්නා දවසේ සියොන්හි පැමිණිල්ල ගැන විපාක දෙන අවුරුද්දේ එහි ඔයවල් කීල්ද එහි දූලි ගෙන්දගම්ද වන්නේය. එහි දේශයේද ඇවිරෙන කීල් වන්නේ ඒක රෑදාවල් නොනිවී තිබේ. රෑදාවල් නොනිවී තිබේ. ඒකේ ධූමයේ සෑම කල්ලිම ඉංග්‍රීසි බයිබලයේ තියෙන forever නගින්නේ පරම්පරාවෙන් පරම්පරාවටද ඒ පාළුව තිබේ. සදාකාලයටම කිසිවෙක් ඒ මැදින් නොයන්නේය. තාපර සහෝදර සහෝදරිය මේ ඒදෝම් නගරය ගැන ඒදෝම් ප්‍රදේශය ගැන දී තිබෙනා වූ අනාගත වාක්‍ය. එතකොට මෙතන කතා කරනවා සෑම සදාකාලයටම මේ ධූමයේ නගින්ට යනවායි කියන කාරණේ. එතකොට අදත් මේ ඒදෝම් ප්‍රදේශයේ කැණීම් කරනවා. එතකොට තවමත් ඒ ධූමයේ සදාකාලයටම නගිනවාද? තවමත් නගිමින් තිබෙනවාද? එතකොට මේ සදාකාලයටම ඒ කිසිවෙක් ඒ නගරය මැදින් ඒ නගරයට යන්නේ නැද්ද? ඔබට මේ මම රෙෆරන්ස් තියලා තියෙනවා. ඔබට මම පෙන්නනවා මේක මම හිතන්නේ ඔබට පැහැදිලි වෙයි. ඒදෝම් නගරය පිළිබඳව කරන්නා වූ කැණීම් පිළිබඳව ඔබට මම මේක මම සොයාගත්තා වූ කාරණා ඔබට පේනවා ඇති. ඒ පිළිබඳව විශේෂයෙන් මේ ඒසව්ගෙන් පැවතෙනා වූ කාරණේ ඔබට පේනවා ඇති කැණීම් කරන ස්ථානේ. ඒක අපිට අනේ මිස්ටීරියස් කින්ඩම් හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට අපිට පේනවා ඇති ඒසව්ගෙන් පැවතෙනා වූ අය ජීවත් වෙනා වූ ස්ථානේ අදටත් අපිට පේනවා කාන්තාරයක් කිසි කෙනෙක් වසන්නේ නැහැ. හැබැයි එතන කැණීම් කරමින් තිබෙනවා. ධූමයක් ඔබට හම්බෙන්නේ නැහැ නේද? එතන සදාකාලයටම නගිනවා කියලා සඳහන් කරලා තියෙනවා සුද්ධ ලියවිල්ලේ. නමුත් එතන ඔබට ධූමයක් ගැන අපිට හම්බෙන්නේ නැහැ. ඔබට ධූමයේ සදාකාලයටම නගිනවා කියලා කිව්වට. ඉතින් ඒ නිසා සුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන දේ
ඔබට මම විශේෂයෙන් ඉල්ලනවා වැරදි විදිහට තේරුම් ගන්නට එපා. හරි ඒක කියලා තියෙන්නේ දීර්ඝ කාලයක්. ඒක සුද්ධ විශේෂයෙන් හේබ්‍රෙව් සහ ඒ ග්‍රීක වචන අපි ගත්තොත් ඒක දීර්ඝ කාලයක් තියෙන්නට යනවා. හැබැයි අනිවාර්යයෙන්ම දවා අලු කරලා දාන්න යනවා. ඒක අපි තේරුම් ගමු. මොකද ඔබ කල්පනා කරන්න ඕන මේ අන්තිම විනිශ්චයේදී මේ ලෝකයේ ඉන්ට යන්නේ කොච්චර සෙනගද? පොළවේ වැලි වගේ ඉන්ට යනවා. ඒ නිසා මේ ටික කාලෙකින් දැවිලා විනාශ වෙන්න යන ගින්නක් නෙවෙයි ඒ ගින්න. සෑහෙන කාලයක් තියෙන්නට යනවා. අපිට හම්බ වෙනවා විශේෂයෙන් මේ හේබ්‍රෙව් සහ ග්‍රීක ඒ භාෂා දෙකෙන්ම අපි ගත්තොත් මේක දීර්ඝ සහ කාලය මෙතකයි කියලා කියන්ට බැරි කාල පරිච්ඡේදයක. හැබැයි අපි එක දෙයක් මතක තියාගන්න ඕන. උන්වහන්සේගේ සදාකාලික ගින්න තුල පෞකාර මනුෂ්‍යයාට ඉන්න බෑ. අනිවාර්යයෙන්ම ඔහු දැවිලා විනාශ වෙලා අළු වෙන්න යනවා. අවසානයක් තිබෙන බව අමතක කරන්නට එපා. මොකද සොදොමට සහ ගොමෝරාවට ඒ ගින්න පැමිණියේ ස්වර්ගයෙන්. දෙවියන් වහන්සේ වෙතින් පැමිණියේ. එතකොට ඒක ආදර්ශයක් වෙනස ඔබටත් මටත් දී තිබෙනවා. සොදොම් සහ ගොමෝරාට පැමිණි ගින්නම තමයි එල්දරව් පොතේ අපිට හම්බෙන 20 වෙනි පරිච්ඡේදයේ කුමක්ද? ස්වර්ගයෙන් ඒ උන්වහන්සේ වෙතින් එනවායි කියලා කියන නිසා ගිනි වර්ග දෙකක් නෙවෙයි. සොදොම් සහ ගොමෝරා මිනිස්සු තවම පිච්චි පිච්චින් ඉන්න බව අපිට පේන්නේ නැහැ. නමුත් අවසානයේදී අපිට මේ දේ හම්බ වෙන්න ඒ නගරයේ දූමේ අපි දන්නවා පහුවෙනිදා බලනකොටත් ඒ දූමේ නගිමින් තිබුණ නිසා කාලයක්. මොකද ලෝකේ පටන් ගන්නේ සිට ආදම් සහ ඒවගේ සිට පව් කළා වූ සීල මිනිසයන් ඒ අවසාන විනිශ්චයේදී මලුන්ගෙන් උත්තාන වෙන්න යන නිසා සෑහෙන කාලයක් ගත වෙන්න යනවා. අය අයව අලු කරලා පුච්චලා විනාශ වෙලා යන්න. ඊට පස්සේ තමයි උන්වහන්සේ අලුත් අහසක් සහ අලුත් පොළොවක් මවන්ට යන නිසා කවදාවත් වැරදි දෙයක් මේකෙන් තේරුම් ගන්නට එපා. ඒ සුද්ධ ලියවිලි ලියා තිබෙන දේ අපි සුද්ධ ලියවිලි තුලින්ම අද දවසේදී පැහැදිලි කරගන්න නිසා සදාකාලය කියන දේ විශේෂයෙන් පෞකාරයට කතා කරන්නව සදාකාලය කියන දේ වැරදි ලෙස අර්ථකථනය කරන්නට. මොකද සදාකාලික තනන් වහන්සේ උන්වහන්සේ පමණයි. උන්වහන්සේ පමණයි. උන්වහන්සේ තම සදාකාලික තනන් වහන්සේ. සුද්ධ තනන් වහන්සේ සදාකාලික. පෞකාර මනුෂ්‍යයර සදාකාලයක් නැති බව අපි තරයේ මතක තියාගන්න ඕන. පෞකාර මනුෂ්‍ය දැවිලා විනාශ වෙලා අළු වෙලා යනවා. සදාකාලෙ තිබෙන්නේ උන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට පමණයි. එතකොට පෞකාරයට මම කතා කරන්නව සදාකාලේ දීර්ඝ කාලයක් බව මතක තබා ගන්න ඕනේ. ඒක කොච්චර කාලයක්ද කියන කාරණේ අපිට සුද්ධ ලියවිල්ලේ ලියා නැහැ. කොච්චර කාලයක් මේ පෞකාර මිනිස්සු දැවෙන්න යනවාද කියන කාරණේ. හැබැයි අපි එක දෙයක් දන්නවා සුද්ධ ලියවිල්ලට අනුව දීර්ඝ කාලයක් වුන් දැවිලා සුද්ධ ලියවිල්ල කියනවා අත්තක්වත් මලාගිපතේ කියනවා අත්තක්වත් මුලක්වත් ඉතුරු නොවන හැටියට ඔවුන් තාලා විනාශ වෙන්න යනවායි කියන කාරණේ. දඬුවම බොහෝ උන්වහන්සේ බොහෝ දේ දුන්නු අයගෙන් බොහෝ දේ අය කරන්ට යනවා. මතක තියාගන්න ඒ අය ටික කාලයක් විඳින්ට යනවා මේ දඬුවම. ඒක අපි තේරුම් ගන්න ඕන. හැබැයි සදාකාලයට ඒ කියන්නේ ඒ ගින්නේ සදාකාලයටම දැවි දැවි ඉන්න යන්නේ නැති බව පොතක තියාගන්න ඕන. කාලයක් යනවා දීර්ඝ කාලයක් අපි දන්නේ නැහැ සුද්ධ ලියවිල්ලේ සදාන් වෙන්නේ නැහැ කොච්චර කාලයක්ද කියලා. නමුත් උන්වහන්සේ පොරොන්දු වෙලා තිබුණා අලුත් අහසක් සහ අලුත් පොළොවක් මවන්ට පරණ දෙයල්ල පහව කරන බව උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙන නිසා ඒ ගැන අපි හොඳ අවබෝධයෙන් ඉන්ට යනවා. පැහැදිලිවම අපිට හම්බ වෙනවා සියල්ලේදී අවසානයේදී සියල්ල අලුත් කරන්ට යනවා. සියල්ල අලු බවට පත් කරලා බලන්න සාතන්ව පවා එසකේල්ගේ පොතේ 28 වෙනි පරිච්ඡේදයේ සාතන් ගැන දී තිබෙනා වනාවැකිය අපිට හම්බ වෙනවා 18 සහ 19 නුඹේ වෙළඳාමේ අධර්මිෂ්ඨකමෙන් නුඹ කළ නුඹේ අපරාධය රාශියෙන් නුඹේ සුද්ධස්ථාන කෙලෙහුවිය එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මීමි. එය නුඹ නාස්ති කළේ නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියේ පොළොව පිට නුඹ අලු කෙලෙමි. උන්වහන්සේ අනිවාර්යයෙන්ම සාතන්වත් අවසාන දවසේදී ඔහුගේ දූතයන් සමග අලු කරන්ට යනවා. අමතක කරන්න එපා. උන්වහන්සේ මෙවැනි බලවත් පොරොන්දුවක් උන්වහන්සේ දීලා තියෙනවා. බලන්න මලාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 2 සිට 3 දක්වායි බල් පාඩේ මම දවත වාරයක් දී තිබෙනවා. ඔබට පැහැදිලිව කියනවා අවසාන කොටසේ මග්නසද මා විසින් පමුණවන දවසේදී ඔව් නුඹලාගේ පතුල්ලයට අලුවන්නෝයයි සේනාවල ස්වාමීන් වහන්සේ කියනසේක. විශේෂයෙන් ඔබටගේ අවධානය යොමු කරනවා මේ යක්ෂයා කොපමණ කාලයක් වද විඳින්න යනවාද කියන කාරණේ අපි දන්නේ නැහැ. ඔහු තමා සියල්ලන්ටම වැඩිකාරය. ඒක හරි ලස්සනට පරිණිගියුසමේ ඒ සමය කිරීමේ දවසේදී ඔබට මතක ඇති එළුවන් දෙදෙනා අරගෙන ස්වාමීන් වහන්සේ ඉදිරියේ එක එළුවෙක් පසයට දාලා
ස්තෝරගෙන ඒ පූජාවක් හැටියට උන්වහන්සේ පාව පූජාවක් හැටියට ඔප්පු කරනවා. අනිත් එළුවව කොහොමද කරන්නේ? සියලු මිනිස්යන්ගේ ඔබට පේන ඇති 22 වෙනි පදේ මේ සමීකිරීම දවසේ සිදු වුණා වූ කාරණේ. ඔවුන්ගේ සියලු අයිතුකම් පටවල ඒ එළුවව වනාන්තරයට හර යනවා කියලා. අපි දන්නේ කොච්චර කාලයක් ඒ එළුවා ජීවත් වෙලා මිය යනවාද කියන කාරණේ නිසා අපිට පැහැදිලිව හම්බෙනවා මේ සියලු දෙනාගේ වර්ධයේ නැත්තම් ඒ පාපවල බර කාටද? සාතන්ට පවරන බව පරණ ගිවිසුම තුලින් අපිට මේ සිළු දෙයින් වර්ධකාරය සාතන් බව පරණ ගිවිසුමේ ඒ සමීක්‍රීය මංගල්‍ය තුලින් පෙන්වනවා. මේ දේම උන්වහන්සේ අවසාන විනිශ්චය දවසේදී සාතන්ව සියල්ලන්ගේ වැඩිකාරය බවට පත් කරන්ට යනවා. හැබැයි අපි දන්නේ නැහැ කොච්චර බරපතල දඬුවමක් ඔහුට ලැබෙන්න යනවද? කොච්චර කාලයක් ඔහු ඒ දඬුවම විඳින්මින් සිටින්න යනවද? හැබැයි අවසානයේදී ඒ වචනේ කියනවා එසාගේ පුතේ ඔහුවත් අලු කරලා දාන්න යනවායි කියලා කාරණේ. දැන් ඔබට පේනවා ඇති විශේෂයෙන් මේ කාරණේ අපි තේරුවා ඒ සමීක්‍රීමේ දවසේ කාරණේ ගැන විශේෂයෙන් ඔබට පේනවා ඒ ගැන මම නැවත විස්තර කරන්න යන්නේ නැහැ. එල්දර පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 7 සිට 10 දක්වා අපිට පේනවා ඒ ස්වර්ගයෙන් පැමිණෙනා වූ ගින්න සොදොම් සහ ගොමෝරාවට ස්වාමීන් වහන්සේ වෙතින් පැමිණුණා වූ ගින්නම එල්දර පොතේ 20 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කියනවා ස්වාමීන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් පැමිණෙනා වූ ගින්නෙන් මනුෂ්‍යයන්ව විනාශ කර දාන්නට යනවායි කියලා යනවා. මොකද එල්දර 21 වෙනි පරිච්ඡේදයට යනකොට උන්වහන්සේ පැහැදිලිව කියනවා උන්වහන්සේ අලුත් අහසක් සහ අලුත් පව නිර්මාණය කරන්නට යනවා. ඊට පස්සේ කියනවා බලන්න 21 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 5 වෙනි පදයේ දක්වා පැහැදිලිව කියනවා තවද මෙන්න දෙවියන් වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමග උන්වහන්සේ ඔවුන් සමග වාසය කරනසේක. උන්වහන්සේගේ සෙනග වන්නෝය. උන්වහන්සේ ඔවුන් පිට ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන් වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිරිස් දමනසේක. මරණයද තවත් නොවන්නේ, වැළපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. අතන මතක තියාගන්න. වැළපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මොකද පැහැදිලිව කියනවා මං නිසාද පළමු දේවල් සියල්ල පහව ගියේයි. සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුනේ. මතක තියාගන්න. පළමු සියල්ල උන්වහන්සේ පහ කරන්නට යනවා. සිංහාසනයේ පිට වැඩුණු තරම් වහන්සේ කතා කොට බලව සියල්ල අලුත් කරමි කීසේක. උන්වහන්සේ නිසයි මේ ලෝකයේ අවසානයේදී එදා සොදොම් සහ ගොමෝරා විනාශ කළා වගේ ගින්නෙන් ගෙන්දගම් වලින් විනාශ කරන්නට යන්නේ. හැබැයි දඬුවම කොච්චර කාලයක් තමන්ට ලැබුණු ආලෝකය අනුව තමන්ට දෙවියන් වහන්සේ දුන්න දේ අනුව බොහෝ දේ දුන්නු අයගෙන් බොහෝ දේ දුන්නු අයට බොහෝ පහර ලබන්නට යනවා. සුද්ධ ලීලෙමයි කියලා තියෙන නිසා ඔබත් මමත් මේ වගකීම දරන අයට විශේෂයෙන් ගුරුවරයෙක් හැටියට මට මේ වගකීම දෙවියන් වහන්සේ ඉදිරියේ මේ මහත් වූ බැරෑරුම් වගකීම තියෙන නිසායි ඔබ ඉදිරියේ මේ සුදු සතතාවේ තිබෙන්නේ. මේ වගේම දේවචන උගන්වනා වූ ගුරුවරුන්ට විශේෂ වූ බාරදුර වගකීමක් ස්වාමීන් වහන්සේ පවරලා තිබෙනවා සත්‍ය වෙතර මනුෂ්‍යව ගෙනෙන්න. එහෙම නැතුව ඒ අයව සන්තෝෂ කරමින් ඒ අයව සමාදානයේ පණිවිඩය හැමදාම දිදී අන්තිමට අවසානයේදී උන් විනාශයට කැප වෙනකොට ඔබ ගුටි කන්ට යන්නේ ඔබ මරුන් කන්ට යන්නේ ඔවුන්ගෙන්. මොකද ඔවුන්ට දී යුතු පණිවිඩය ඔබ නොදුන් නිසා. ඒ නිසා මේක තිත්ත වුණත් මේක ඇනෙන දැනෙන නැත්තම් හිත පසාරු කරගෙන පණිවිඩයක් වුණත් අපිට දැන් කාලය ලැබිලා තිබෙන්නේ විශේෂයෙන් මේ දේවත සෙනගට දෙවියන් වහන්සේගේ දරුවන්ට මේ පණිවිඩය ගෙනෙන්න. ඒ නිසා අද දවසේදී ඔබ තීරණය කරන්න ඕන. ඔබ නගරයෙන් ඇතුලේ සිටිනවාද? නගරේ පිට සිටිනවාද? අන්තිමේදී ඔබත් මමත් මොකද උන්වහන්සේ ඔබට මට ආරාධනා කර සිටිනවා කොහාටද? නගරයේ ඇතුළේට පැමිණෙන්න. ඔබගේ ජීවිතය මගේ ජීවිතය උන්වහන්සේගේ ලේ සෝදා පවිත්‍ර කරගෙන අපේ සලු නැමැති ජීවිත සෝදා පවිත්‍ර කරගෙන උන්වහන්සේගේ ගැලීම නගරයට ඇතුල් වෙනට ඔබටත් මටත් ඒ කැඳවීම දීලා තියෙනවා. එසේ කරන්ට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.